සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ප්‍රවීණා ගලබැද්ද මොනරාගල යන ලිපිනේ පදිංචි දයානී මදුෂිකා මහත්මිය සහ ගුණපාල බණ්ඩාර මහතා විසින් විශේෂයෙන්ම මීට වසර 30කට ඉහතදී මිය පරලොව ගිය RMG රත්නායක පියාණන්ටත් වසර 28කට පෙර මිය පරලොව ගිය චන්ද්‍රපාල බණ්ඩාර සොහොයුරාට පුණ්‍යානුමෝදනා කිරීමටත් තමයි අද දවසේ විකාශන දායකත්වයේ දරමින් ධර්ම දානමය වශයෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ. පින්වත්නි, අපි මේ මගඵල ලබන මග ධර්ම දේශනා මාලාව තුලින් බොහෝ කොට කතා බහ කරනවා. කොයි විදිහටද මේ නිවන් මඟ පුරුදු කරගන්නේ? ඒ නිවන් මඟ පුරුදු කරගන්නට අවශ්‍ය ගුණ සම්පත් මොනවාද? මාර්ගාංග මොනවාද? අපි පුරුදු කරගත යුතු දේවල් මොනවාද කියන කාරණා තමයි විශේෂයෙන්ම මේ මගඵල ලබන මග ධර්ම දේශනා මාලාව තුලින් අපි කතා බහ කරන්නේ. විශේෂයෙන් ඔබ දිගට මේ වැඩසටහන ශ්‍රවණය කළා නම් ඔබට මේ වෙනකොට හොඳ පැහැදිලි නිර්වුල් වැටහීමක් මේ නිවන් මඟ ගැන ලැබිලා තියෙනවා. එතකොට අපි දන්නවා මේක ප්‍රාර්ථනාවකින් යාඥාවකින් ඉල්ලීමකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඉබේ ලැබෙන දෙයක්ුත් නෙවෙයි. යම් ප්‍රතිපදාවක් තුළ අපේ ජීවිතය හුරු කිරීම තුළ ප්‍රතිපදාවක් දියුණු කිරීම තුළ තමයි මාර්ගඵල අවබෝධය සාක්ෂාත් කරන්නට වාසනාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, දීර්ඝ කාලයක් තිස්සේ අපි බොහොම කැපවීමෙන් යුතුව උනන්දුවෙන් යුතුව අප්‍රමාදීව ධර්මයේ පුරුදු කිරීම කියන කාරණේ සිදු කරගන්න ඕන. ඉතින් ඒකට අපිට හරිය උපකාර වෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නය කියන දහම් ග්‍රන්ථයේදී අපගේ නාගසේන මහරහතන් වහන්සේ මේ විවිධාකාර උපමා ඇසුරු කරගෙන ඒ නිවන් මඟ දියුණු කරන ශ්‍රාවකෙක් කොයි ගුණධර්මද දියුණු කරගන්න ඕන කියන කාරණා මේ පැහැදිලි කරලා දීලා තියෙන විදිහට අපේ ජීවිතේත් අපි මේවා පුරුදු කරගන්නවා නම් ඒකාන්තයෙන් මේක අපිට යහපත පිණිස පවතිනවා. පින්වත්නි, අපි පසුගිය වැඩසටහනේදී බොහොම කෙටියෙන් කිරිබොන දරුවාගෙන් ගත යුතු එක් අංගයක් ගැන කතා බහ කළා. අපි අද දවසේ තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, මහරජාණෙනි, කිරිබොන දරුවා මව්තුරුලේ läග සිටින්නේ තමාගේ වමනාකටමය. අම්මගේ ඇකෙහි ඉන්න දරුවා ඉන්නේ තමන්ගේ වමනාවට, තමන්ගේ ආරක්ෂාවට, සතුටට, සැනසීමට තමයි ඒ දරුවා ඉන්නේ. ඒ වගේම කිරි ඉල්ලාම හඬනවා. දරුවාගේ ස්වභාවය තමයි කොයි වෙලාවෙත් කිරි ඉල්ලලා අඬනවා. එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් තමාගේ යහපත උදෙසාම ධර්මයේ läග සිටිය යුත්තේය. කිරිබොන දරුවා අම්මගේ උකුලේ ඉන්නකොට ආරක්ෂාව, රැකවරණයේ සැනසීම තියෙනවා වගේ මේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයාට ධර්මයේ තුල läග ඉන්නකොට තමයි ආරක්ෂාව, සැනසීම, පිහිට, පිළිසරණ හැදෙන්නේ. ඒ වගේම තමයි සියලු යහපත උදෙසාම ධර්ම ඥානය දියුණු කරගත යුත්තේය. ඔන්න බලන්න, දැන් සමහර අයට සමහරලාට කියනෝනේ එක සූත්‍රයක් ඉගෙන ගත්තොත් ඇති. බොහෝ බණ ඉගෙන ගන්න ඕනේ නැහැ. නිකන් ඔය එක එක ඒවා ඉගෙනගෙන ඔළුව පුර ගන්න ඕනේ නැහැ කියලා සමහර අය බුද්ධ වචනයට කිසිසේත්ම සමාන නොවන, ඒක බුදුරජාණන් වහන්සේට අභූතයෙන් කරන චෝදනාවක්. බුදුරජාණන් වහන්සේ බොහෝ කොට දේශනා කරලා තියෙන මේ බහුශ්‍රృత භාවය කියන්නේ ඒක සම්පත්තියක්. ඒක සීක බලයක්.
ඒක විසරද බව ඇති කරන දෙයක්. ඒක මේ ශාසනයේ අනාථ නොවි සිටින්න උපකාර වන දෙයක්. ඒ නිසා නාගසේන මහරහතන් වදාරනවා සියලු යහපත උදෙසාම ධර්ම ඥානය දියුණු කරගන්න ඕන කියනවා. කොහොමද ධර්ම ඥානය දියුණු කරගන්නේ? ධර්මයේ හැදෑරීමෙන්, අරුත් විමසීමෙන්, ඊළඟට උත්සාහයෙන් දහම් දැනුම දියුණු කරගatiya යුත්තේය. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනයෙන් දහම් දැනුම දියුණු කරගatiya යුත්තේය. මහරජාණෙනි කිරිබොන දරුවාගේ මේ පළමු අංගේ ගත යුත්තේය. මහරජාණෙනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් උතුම් දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී මේ වදාරන ලද්දේය. මෙහි ආනන්දේනි ඔබ ධර්මාවබෝධයෙන් ලැබෙන තමාගේ යහපත උදෙසාම බලවත්ව වෑයම් කළ යුත්තේය. තමාගේ යහපත උදෙසාම නැවත නැවත ධර්මයේ හැසිරිය යුත්තේය. තමාගේ යහපත උදෙසා අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකේ ආසා ඇතහැර වාසය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ගිහි පැවිදි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක පින්වත්නි අපේ ජීවිතේට මහා යහපතක් ඇති කරනවා. අපි හිතමු අපේ හිතට මොනවා හරි අකුසලයක් හට ගන්නවා. එහෙම නැත්නම් අපිට චිත්ත පීඩාවක් එනවා. මොකක් හරි අරුබුදයක් ආවන් පස්සේ ඒ අරුබුදයෙන් නැගී සිටින විදිය ගැන Tamanට කල්පනා වෙන්නේ Taman ධර්මයේ ඉගෙනගෙන තියෙනවනම් වහා මතක් වෙනවා මේ දේශනාවේ මේකට හොඳ විසඳුමක් කියලා තියෙනවා. එයාට ඒ දහම් කාරණේ සිහිපත් වෙනවා. එතකොට ධර්මයේ ඉගෙනගෙන නැත්තම් එයාගේ හිත අභ්‍යන්තරයේ තියෙන මේ කෙලෙස් සහිත කල්පනාවන් තමයි නැවත නැවත මතක් වෙන්නේ. ඉතින් ඒ නිසා ධර්ම ඥානය කියන්නේ මේ ශාසනීය අනාථ නොවි සනාතන පිහිට ඇති කරන කාරණයක්. ඒ විතරක් නෙවෙයි බලන්න මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන මේ සිව්වණක් පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට ඉගෙනගෙන හිටියොත් එහෙම ඒක ශාසනීය පැවැත්මටත් උපකාර වෙනවා. බලන්න මේ දේශනාව පඨම සද්ධම්ම සම්මෝස සූත්‍රය. සද්ධර්මයේ වෙනසීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වදාරන මහණෙනි මේ පස් කරුණ සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින්නේය. ඒ කවර කරුණු පහක්ද යත්. ඔන්න මේ කාරණා පහ සද්ධර්මයේ අතුරුදහන් වීම පිණිස සද්ධර්මයේ වෙනසීම පිණිස හේතු වෙනවා කියනවා. එහෙනම් ඒක බරපතල දෙයක්. බරපතල කාරණයක්. බුදුරජාණන් වදාරන මහණෙනි මෙහිලා භික්ෂූහු සකස් කොට ධර්මයේ නොඅසති. ඔන්න ධර්ම ශ්‍රවණය කරද්දී හොඳට සකස් කරලා කන් යොමාගෙන මුළු හිතම යොමු කරගෙන අවධානය යොමු කරගෙන ධර්මාවබෝධය කරන්න ඕනේ කියන අදහසින් ධර්මය අහන්නේ භික්ෂුන් වහන්සේලා. සකස් කොට ධර්මීය ඉගෙන නොගනිති. එතකොට ධර්මීය ගුරු ඇසුරෙන් වැඩිහිටි ඇසුරෙන් හොඳට මනාකොට සකස් කරලා ධර්මයේ ඉගෙන ගන්න නැහැ කියනවා. සකස් කොට ධර්මීය දරා නොගනිති. ඒ ධර්මයක් මුල මැද අග හොඳට මතක තියාගන්න ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන විදිහ හරි ලස්සනයි. ඒවා මතකේ දරා ගන්න පුළුවන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම පළමුවෙන ධර්ම සංගායනාව කරපු මහරහතන් වහන්සේලා අනාගතයේදීත් මේ ශ්‍රාවකයන්ට මේවා මතකේ දරාගෙන යන්න පුළුවන් විදිහට තමයි ඒ ධර්මයේ සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා හොඳට සකස් කරලා ධර්මය අහන්න ඕනේ. සකස් කරලා ධර්මයේ මතක තියාගන්න ඕනේ. පිළිවෙලකට මුල මැද අග හොඳට මනාකොට දරා ගන්න ඕනේ. සකස් කොට දරූ ධර්මයන්ගේ අර්ථය නුවණින් විමසන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න සකස් කොට ධර්මය අහන්නේ, සකස් කොට ධර්මයේ මතක තියාගන්නේ, සකස් කොට ධර්මයේ අර්ථ නුවණින් විමසන්නේ නැහැ කියනවා. හොඳට විමසන්නේ නැහැ කියනවා. සකස් කොට අර්ථය දැන ධර්මයේ දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ නොයෙදෙති. අන්න හොඳට ධර්මයේ ඉගෙනගෙන ඒක තමන්ගේ ජීවිතේට ගලප ගන්න නැහැ කියනවා. මහණෙනි මේ පස් කරුණෙන් සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින්නේ. එහෙනම් බලන්න මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ ඉගෙන ගන්න නැහැ කියන්නේ ඒක බරපතල ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන හොඳ මනා වැටහීමක් නැත්තම් ඒක බරපතල ප්‍රශ්නයක්.
ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ධර්මයේ ධර්මදර විනයදර ඊළඟට ධර්මයේ සම්බන්ධයෙන් ව්‍යක්ත ප්‍රතිබල කෙනෙක් වෙන්න ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ පස් කරුණ සද්ධර්මයේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතින්නේය. ඒ කවර කරුණු පසද්දයත් මහණෙනි මෙහිලා භික්ෂූහු සකස් කොට ධර්මයේ අසති. භික්ෂුන් වහන්සේලා ආසාවෙන් කන් යොමාගෙන මුළු හිතම යොමු කරගෙන ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් ධර්මය අහනවා. සකස් කොට ධර්මයේ ඉගෙන ගනිති. ධර්මයේ ඉගෙන ගනිද්දි පොතපත කියවද්දි හොඳට ඒවා මනාකොට පිළිවෙලකට ඒවා ඉගෙන ගන්නවා. ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්. සකස් කොට ධර්මයේ දරා ගනිති. ඒ වගේ මේ ධර්මයේ හොඳට මතකේ දරා ගන්නවා. හරීම වටිනවා ධර්මයේ මතකේ දරා ගැනීම. දැන් බලන්න පින්වත්නි වලගම්බා රජුරුවන්ගේ කාලය වෙනකල්ම බුදුරජාණන්සේ පිරිනොම් පාලා ඒ කියන්නේ අවුරුදු 500කට විතර ආසන්න කාලයක්ම මේ මුළු මහත් ත්‍රිපිටක ධර්මයේම භික්ෂුන් වහන්සේලා මතකේ දරාගෙන ආවේ. ඊටන්ට පරම්පරා කීයක්ද? එතකොට මේ පරම්පරාවෙන් පරම්පරාවට මේක කටපාඩමින් දරාගෙන ආව එක වචනයක්වත් එහෙම වෙන්නේ නැති වෙන්න. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා මුළු ජීවිත කාලෙම කරේ ධර්මයේ මතකේ දරා ගන්න එක. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා එහෙම නොකරන්ට අදට අපිට මේ වගේ මේ ධර්මය ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් භික්ෂුන්ගේ වගකීමක් කියනවා ධර්මය හොඳට දරා ගැනීම. ඊළඟට සකස් කොට ධර්මයන්ගේ අර්ථ නුවණින් විමසනවා. ඔන්න මතකයේ දරාගෙන ඉන්න ධර්මයේ හොඳට ඒ වගේ අර්ථ විමසනවා. අර්ථ නුවණින් විමසන්න තමයි මේ අර්ථයන් හොඳට ප්‍රකට වෙලා පේන්නේ. නැත්තම් මේ ධර්මයේ විවිධාකාර අර්ථ තියෙනවා. නුවණ නැත්තම් ඒවා නුවණින් විමසන්න නැත්තම් ඒ අර්ථ ඉස්මතු වෙලා පේන්නේ නැහැ. ඊළඟට සකස් කොට ධර්මයේ දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. ධර්මයේ හොඳට අර්ථ නුවණින් විමස ඒ ධර්මයේ අර්ථ හොඳට තමන්ගේ ජීවිතේට ගලප ගන්නවා කියනවා. මහණෙනි මේ පස් කරුණෙන් සද්ධර්මයේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතිනවා කියනවා. එහෙනම් බලන්න මේ නාගසේන මහරහතන් වහන්සේ ඒකයි වදාරන්නේ භික්ෂුව විසින් සියලු යහපත උදෙසාම ධර්ම ඥානය දියුණු කර ගන්න ඕන. ධර්මයේ හැදෑරීමෙන් අරුත් විමසීමෙන් උත්සාහයෙන් ඒ වගේම හුදකලා විවේකයෙන් ගුරු ඇසුරෙන් කල්යාණ මිත්‍ර සේවනයෙන් දහම් දැනුම දියුණු කර ගන්න ඕනේ කියලා වදාරනවා. ඒකත් මාර්ගඵල අවබෝධයක් කරා ජීවිතේ දියුණු කරගන්න කෙනෙකුට බොහෝ උපකාර වෙනවා. බලන්න මේ දේශනාව ဒ ුතිය සද්ධම්ම සම්මෝස සූත්‍රය. සද්ධර්මයේ වෙනසීම ගැන වදාළ දෙවෙනි දෙසුම. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ පස් කරුණ සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින්නේය. ඒ කවර කරුණු පසද්දයත් මහණෙනි මෙහිලා භික්ෂූහු සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල යන නවාංග ශාස්ත්‍රෝ ශාසනය ධර්මයේ ඉගෙන නොගනිති. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ සමස්ත බුද්ධ භාෂිතයේම මේ කොටස් 9ට ඇතුල් වෙනවා. නවාංග ශාස්ත්‍ර ශාසනයට ඇතුළත් වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ නවාංග ශාස්ත්‍ර ශාසනය හොඳට ඉගෙන ගන්නෑ. මහණෙනි සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින පළමුවෙනි කරුණ මෙයයි. ඔන්න ධර්මයේ භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්න නැත්නම් ඒ ශාසනය අතුරුදහන් වෙලා යනවා කියනවා. තවද මහණෙනි භික්ෂූහු යම් අයුරකින් අසන ලද යම් අයුරකින් ඉගෙන ගන්නා ලද ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් දේශනා නොකරති. මහණෙනි සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින දෙවන කරුණ මෙයයි. එතකොට භික්ෂුන් වහන්සේලා අන් අයට යම් දවසක ධර්මයේ කියලා දෙන්නේ නැද්ද? ආන් එදාට මේ ශාසනය අතුරුදහන් වෙනවා. මොකද පින්වත්නි මේ ලෝකේ පින්වන්ත අය ඉන්නවා. වාසනාවන්ත අය ඉන්නවා. ධර්මය අවබෝධ කළ හැකි අය ඉන්නවා. එතකොට ඒ අයට ධර්මය ඇහුනොත් ඒ අය ධර්මය අවබෝධ කරගන්නවා. ධර්මය නොඇසුනොත් ඒ අය පිරිහිලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පළමුවෙනි රහත් 69 අමතා වදාලේ මහණෙනි එක මඟකින් දෙන්නෙක් යන්න එපා.
එතකොට එච්චර ශීඝ්‍ර වේගෙන් ධර්මයේ ප්‍රචාර කරන්න සාස්තුන් වහන්සේට අවශ්‍ය වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළා මේ මුල මැද අග පිරිසුදු වෙච්ච, පැහැදිලි අර්ථ සහිත විසිතුරු වචන වලින් යුක්ත මේ පරිපූර්ණ නිවන් මඟ ගැන මේ ලෝකයට කියලා දෙන්න කියනවා. ඒක ශ්‍රාවකයෙක්ගේ තියෙන වගකීමක්, යුතුයකමක්. තවද මහණෙනි භික්ෂු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මයේ අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් නොකරවති. මහණෙනි සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින තෙවන කරුණ මෙයයි. එතකොට අපි දන්නවා ඒ කාලේ පොත්පත් තිබ්බේ නැහැ. ඊළඟට මේ සමාජ මාධ්‍ය, ඊළඟට රූපවාහිනී මේවා තිබ්බේ නැහැ. එතකොට යම් ගුරුවරයෙක්ගේ ඇසුරේ ධර්මයේ ඉගෙන ගත්තොත් විතරයි ඒක මතක තියෙන්නේ. එතකොට ඒ කාලේ බොහෝ කොට කරේ ධර්මයේ කටපාඩම් කරගන්න එක. හරිම වටිනෝ පින්වන්දි ධර්මයේ කටපාඩම් කරගන්න එක. යම් වෙලාවක භික්ෂුන් වහන්සේලා ඒ ධර්මයේ මතකයේ දරාගෙන කටපාඩමින් දරා ගන්න නැද්ද? ඒක ශාසනයේ පිරිහීම පිණිස හේතු වෙනවා කියනවා. තවද මහණෙනි භික්ෂූහු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා නොකරති. මහණෙනි සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින සිව්වන කරුණ මෙයයි. එතකොට ඒ කාලේ වෙනම ඉඳලා තියෙන පින්වන්දි මේ නිතර ධර්මයේ සජ්ජායනා කරමින් ධර්ම මාර්ගයේ පුරුදු කරන භික්ෂුන් වහන්සේලා. ඒ කාලේ ගිහි උපාසක උපාසිකාවනුත් නිකන් ඉන්නකොට ධර්මයේ සජ්ජායනා කරලා තියෙනවා. නන්ද මාතාව වගේ අය ධර්මයේ සජ්ජායනා කරලා තියෙනවා. අද කාලේ කොච්චර දුර්ලභද පින්වන්දි මේ වගේ දේවල් නේ. ධර්මයේ සජ්ජායනා කරලා තියෙන ඒ කාලේ. ඒක ශ්‍රාවකයන්ගේ තියෙන ලක්ෂණය. එතකොට යම් වෙලාවක භික්ෂුන් වහන්සේලා මේ විදිහට ධර්මයේ සජ්ජායනා කරන්නේ නැත්නම් ඒක ශාසනීය පිරිහීම පිණිස හේතු වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවද මහණෙනි භික්ෂු යම් අයුරින් අසන ලද, යම් අයුරින් ඉගෙන ගන්නා ලද ධර්මයේ නැවත නැවත සිතෙන් විතර්ක නොකරති. නැවත නැවත ਵਿਚාර නොකරති. මනසින් නොවිමසති. මහණෙනි සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින පස්වෙනි කරුණ මෙයයි. එතකොට ඒ ඉගෙනගත් ධර්මයේ හොඳට නුවණින් විමසන්න ඕනේ. නැවත නැවත විතර්ක කර කර බලන්න ඕනේ. ආන් එතකොට තමයි ඒ ධර්මයේ හොඳට තමන්ගේ ජීවිතයට ගලප ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම කරන්නේ නැත්නම් ඒක ශාසනීය අතුරුදහන් වීම පිණිස පවතිනවා කියනවා. මහණෙනි මේ පස් කරුණ සද්ධර්මයේ වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතින්නේ. මහණෙනි මේ පස් කරුණ සද්ධර්මයේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වදාළා. මොනවද? භික්ෂුන් වහන්සේලා මේ නවාංග ශාසනය හොඳට ඉගෙන ගන්නවා කියනවා. ඊළඟට මේ භික්ෂුන් වහන්සේලා ඉගෙනගත්ත නවාංග ශාසනය පිළිබඳව අන් අයට කරුණාවෙන් කියලා දෙනවා කියනවා. විස්තර වශයෙන් කියලා දෙනවා කියනවා. ඊළඟට අන් අයට ඒවා කටපාඩම් කරවනවා. බුද්ධ භාෂිතේ අන් අයට කටපාඩම් කරවනවා. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ සජ්ජායනා කරමින් සිටිනවා. සජ්ජායනා කරමින් හොඳට ඒ ධර්ම දැනුම පිරිසිදු කරගන්නවා. ඒ වගේම තමයි ඒවා නැවත නැවත ඒ වගේ අර්ථ විමස නුවණින් විමසනවා නම් බුදුරජාණන් වහන්සේ මේ පස් කරුණ තියෙනවා නම් භික්ෂුන් වහන්සේලා තුල ඒක සද්ධර්මයේ පැවැත්ම පිණිස විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතිනවා කියලා වදාරනවා. අන්න ඒ කාරණේ තමයි අපගේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට මේ කිරිබොන දරුවාගේ උපමාවෙන් අපට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. එතකොට පින්වත්නි මේ වගේම අපිට ලස්සන දේශනාවක් හම්බ වෙනවා මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ ධර්මයේ දරාගෙන ඉන්න බහුශ්‍රෘත භික්ෂුන් අතර අග්‍ර භාවයට පත් වුණේ ආනන්ද මහරහතන් වහන්සේ. සමස්ත බුද්ධ භාෂිතයත් ශ්‍රාවක භාෂිතයත් මතකයේ දරා ගැනීමේ පුණ්‍ය ශක්තිය පුණ්‍ය මහිමේ තිබ්බේ ආනන්ද මහරහතන් වහන්සේට. එතකොට මේ ආනන්ද මහරහතන් වහන්සේ මේ විදිහට ධර්මයේ මතක තියාගත්තේ කොහොමද කියන කාරණේ මේ දේශනාවේ අපට මුණ ගැහෙනවා. මේ දේශනාවේ නම ආනන්ද සූත්‍රය. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් තැනක වැඩ වාසය කරනොද ආන් එතෙන්ට වැඩම කළා. වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සතුරු සාමීචි කතාවේ යෙදුණා. ඒ වෙලාවේ
ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන්න මේක කිව්වා. ඒ තමයි ආයුෂ්මත් සාරිපුත්තේනි භික්ෂුවක් නොඇසූ ධර්මයන් අසන්නේ නම් ඇසූ ධර්මයක් වෙනසීමට නොයන්නේ නම් යම් මේ ධර්මයන් ඔහු විසින් කලින් සිතෙන් ස්පර්ශ කරන ලද්දේ නම් ඒවත් මතකයට එනවනම් නොදත් කරුණුත් අවබෝධ වෙනවනම් ඒ මොන කරුණු මතද කියලා අහනවා. හරිම වටින කාරණය. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ අහන්නේ අපි යම් විදිහකින් කවදාවත් අහලා නැති ධර්මයේ අහනවනම් ඒ වගේම අහපු ධර්මයේ අමතක වෙන්නේ නැතු හොඳට මතකයේ තියෙන්න නම් ඒ වගේම කලින් ඒ ධර්මයන්ගේ අර්ථ හොඳට විමසුවා නම් ඒවත් නැවත නැවත ඒ අර්ථ වැටහෙන්න නම් ඒවා මතකයට එන්න නම් ඊළඟ තමන් ඉගෙන ගන්න නැති දන්නේ නැති කරුණු ආයෙ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කුමන කරුණු මතද කියලා අහනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේකට උත්තර දෙන්නේ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියා සිටිනවා ආයුෂ්මත් ආනන්දයෝ බහුශ්‍රුතයි නොවේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳ බහුශ්‍රුත කෙනෙක්. ආයුෂ්මත් ආනන්දයන්ටම මේ කරුණ වැටහේවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර නොදී ආනන්දයන් වහන්සේගෙම මේකට පිළිතුරක් බලාපොරොත්තු වුණා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ එසේ වීනම් ආයුෂ්මත් සාරිපුත්තේනි අසනු මැනව මැනවින් මෙනෙහි කළ මැනව මම පවසන්නම් කියනවා. බලන්න ආනන්දයන් වහන්සේ ඒ වෙලාවේ මේකට පිළිතුරු දෙනවා. එසේ ආයුෂ්මතයි කියලා සාරිපුත්තයන් වහන්සේ ආනන්දයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා ආයුෂ්මත් සාරිපුත්තේනි මෙහිලා භික්ෂුවක් ධර්මයේ හදාරයි. සුත්තගේය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියන මේ නවාංග ශාසනය හොඳට ඉගෙන ගන්නවා හදාරනවා. අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද අන්‍යයන්ට ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරනවා. ඔන්න එක පැත්තකින් ධර්මයේ හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අන් අයට විස්තර වශයෙන් මේ ධර්මයේ කියලා දෙනවා කියනවා. අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද අන්‍යයන්ට ධර්මයේ විස්තර වශයෙන් කටපාඩම් කරනවා. අන්න බලන්න තමන් ඉගෙනගත්ත ධර්මයේ අන් අයට කටපාඩම් කරනවා. අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද ඒ වගේම ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. අන්න අර කියන කාරණාව තියෙනවා. දැන් ධර්මයේ සජ්ජායනා කරන මේ භික්ෂුව අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද ධර්මයේ සිතින් විමසනවා, විචාරා බලනවා, මනසින් මෙනෙහි කරනවා. අන්න බලන්න මේ ධර්මයේ හොඳට අර්ථ විමසනවා, නුවණින් විමසනවා. ඒ වගේම තමයි යම් ආවාසයක බහුශ්‍රුත වූ හදාරන ලද සූත්‍ර ඇති ධර්මදර විනයදර මාතෘකාදර ස්ථවිර භික්ෂුන් වහන්සේලා වාසය කරනවා නම් ඒ ආවාසය වස් එළඹෙනවා. එළඹෙලා මොකද කරන්නේ? කලින් කලට ඒ ස්ථවිර භික්ෂුන් කරා එළඹ ස්වාමීනි මේ කෙසේද? ස්වාමීනි මෙහි අර්ථය කුමක්දයි කියලා ප්‍රශ්න කරනවා කියනවා. එකල්හි ඒ ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඔහුට විවෘත නොවූ දෑ විවෘත කරලා පෙන්නනවා. අප්‍රකට දෑ ප්‍රකට කරලා පෙන්නනවා. සැකයට කරුණු අනේක ධර්මයන්ද පිළිබඳව සැකේ දුරු කරනවා කියනවා. එහෙනම් මේ ඉගෙනගත්ත ධර්මයේ හොඳට මතකයේ තියෙන ඒ වගේ අර්ථ හොඳට විමසන්න පුළුවන් වෙන්නේ ධර්මයේ නියම පිහිට සැලසන්ට නම් එයා මෙන්න මේ කාරණා ටික කරන්න ඕනේ. මොකද්ද? ධර්මයේ හොඳට හදාරන්න ඕනේ. ඊළඟට ඒ ධර්මයේ අන්‍යයන්ටත් කියලා දෙන්න ඕනේ. ඊළඟට ඒ ධර්මය අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් කරවන්න ඕනේ. ඊළඟට ඒ ධර්මයේ නිතර නිතර සජ්ජායනා කරන්න ඕනේ. ඊළඟට ඒ ධර්මයේ හොඳට සිතින් විමසා බලන්න ඕනේ. ඊළඟට ඒ යම් ධර්මදර විනයදර ස්ථවිර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඒ ස්වාමීන් වහන්සේලා කරා ගිහිල්ලා ඒ ධර්මයේ අප්‍රකට තැන් ප්‍රකට කරලා අහගන්න ඕනේ. සැක තැන් තියෙනවනම් නොතේරෙන තැන් තියෙනවනම් ඒවා නැවත නැවත අහලා දැනගන්න ඕනේ. එතකොට තමයි ඒ ඉගෙන ගන්නා වූ ධර්මයේ නියම පිහිට ඒ ශ්‍රාවකයන්ට ලැබෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණා හතර කිව්වට පස්සේ
කියලා ආනන්දයන් වහන්සේ කියා සිටින සාරිපුත්තේනි මෙපමණකින්ම භික්ෂුවක් නොයසූ ධර්මයන් අසන්නේ වෙයි. කවදාවත් අහලා නැති ධර්මයේ මේ කාරණා පහ පුරුදු කරනවා නම් ඔන්න නොයසපු ධර්මය අහන්න ලැබෙනවා. ඊළඟට අහපු ධර්මයක් තියෙනවා නම් ඒකත් ආරක්ෂා වෙනවා. ඒක වෙනසෙන්නේ නැහැ. ඒ වගේම කලින් කලට ඒ ධර්මයේ හොඳට හිතේ ස්පර්ශ වෙනවා කියනවා. ඊළඟට ඒවා මතකයට එනවා කියනවා. යන් නොතේරෙන නොදන්න කරුණු තියෙනවද? ආන් ඒවත් මතකයට එනවා කියනවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා ආයස්මත් ආනන්දේනි හරි ආශ්චර්යයි. හරිම අద్భుතයි. ඒ තමයි ආනන්දයන් වහන්සේ පවසපු මේ කාරණේ මොනතරම් ඇත්තක්ද? ඒක හරි. අපි ආයස්මත් ආනන්දයන් වහන්සේ තුල මේ සය කරුණම දකින්න කියනවා. බලන්න දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන බහුශ්‍රృత කෙනෙක්. ධර්මයේ හොඳට මතකේ දරාගෙන ඉන්න කෙනෙක්. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට එච්චර ධර්මඥානය මතකේ දරා ගන්න පුළුවන් වීමේ රහසක් තියෙනවා. ඒ රහස කරුණු හයක් තියෙනවා. මොනවද ඒ කරුණු? සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා ආයස්මත් ආනන්ද තෙරුණෝ ධර්මයේ හදාරති. සුත්තගෙය වෙయ్యා කරන ගාථා උදානීති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදාල කියන නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ආනන්දයන් වහන්සේ හදාරනවා නිතර නිතර. කම්මැලිකම ඉන්නේ නැහැ. ඊළඟට ආයස්මත් ආනන්ද තෙරුණෝ අසන ලද ධර්මයේ අන් අයට හොඳට කියලා දෙනවා කියනවා. අන්න බලන්න. ඊළඟට කියනවා ආයස්මත් ආනන්ද තෙරුණෝ අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද අන්‍යයන්ට විස්තර වශයෙන් කටපාඩම් කරනවා. ආනන්ද ස්වාමීන් සමාහට භික්ෂුණී ආරාමයට යනවා. සමහරලාට උපාසකයන් ළඟට යනවා. ඒ අයට ගිහිල්ලා ධර්මයේ කියලා දෙනවා. ධර්මයේ කටපාඩම් කරනවා. ඒ වගේම ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. එතකොට බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථාන කරන වෙලාව අමතරව පුංචි වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙත් ආනන්ද ස්වාමීන් වහන්සේ කාලේ අපතේ හැරලා නැහැ. ඒ වෙලාවේ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ඊළඟට ධර්මයේ හොඳට මතකේ දරාගෙන තියෙනවා. ධර්මයේ සජ්ජායනා කරලා තියෙනවා. අන් අයට ධර්මයේ කියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ අසන ලද්දේ යම් අයුරින්ද හදාරන ලද්දේ යම් අයුරින්ද ඒ ධර්මයේ සිතින් විමසනවා. විචාරා බලනවා. මනසින් මෙනෙහි කරනවා. හොඳට මේ ධර්මයේ කරුණු හොඳට නුවණින් විමස බලනවා කියනවා. ඒ වගේම තමයි ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ යම් ආවාසයක බහුශ්‍රృత වූ හදාරන ලද සූත්‍ර ඇති ධර්මදර විනයදර මාතෘකාදර ඉස්තවිර භික්ෂුව වසත්නම් ඒ ආවාසයේ වස් එළඹනවා කියනවා. ආයුෂ්මත් ආනන්ද තෙරුණෝ කලින් කලට ඒ ඉස්තවිර භික්ෂූන් කරා ගොස් යලි ස්වාමීනි මේ කෙසේද? මෙහි අර්ථය මොකක්ද? කියලා යලි විමසනවා කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ධර්මයේ අප්‍රකට තැන් ප්‍රකට කරනවා. සැඟවිලා තියෙන කරුණු හොඳට විවෘත කරලා පෙන්නනවා කියනවා. එතකොට බලන්න පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර නිහතමානීද කියලා. ශාස්ත්‍රුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ. ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේ විසින්ම මේ තුන් ලෝකේ බහුශ්‍රృత භික්ෂුන් අතර අග්‍රභාවයට උන්වහන්සේ පත් කරලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ සියලු ධර්මස්කන්ධය මතකයේ දරාගෙන ඉන්න ශ්‍රාවකයා. ඒත් බලන්න ස්වාමීන් වහන්සේලා කරා ගිහිල්ලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා විවිධාකාරයෙන් මේ ධර්මයේ නැවත නැවත විමසනවා කියනවා. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මේ ස්ථවිර භික්ෂූන් කරා ගිහිල්ලා මේ ධර්මයේ නැවත නැවත විමස ඉගෙන ගන්නවා කියනවා. අප්‍රකට තැන් ප්‍රකට කර ගන්නවා කියනවා. එතකොට ආන්ගේ නිසා තමයි ආනන්දයන් වහන්සේගේ ධර්මඥානෙ සුරක්ෂිත වෙලා තිබිලා තියෙන්නේ. ඒ ධර්මඥානයේ නියම යහපත ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතේට ලැබිලා තියෙන්නේ මේ කාරණා 6 තිබ්බ නිසා. ඒ නිසා පින්වත්නි හරියට කිරිබොන දරුවා මව්ගේ ඇකේ läග ඉන්නවා වගේ කිරිල්ලාම හඬනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ධර්මය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මයේ ඉගෙන ගන්නට ගුරු ඇසුර, වැඩිහිටියන්ගේ ඇසුර, ඊළඟට තමන් තුළ තියෙන උත්සාහය, හුදකලා විවේකය,
ධර්මයේ අර්ථ විමසීම, ධර්මයේ සජ්ජායනා කිරීම මේ හැම දෙයක්ම උපකාර වෙනවා. ඒ හැම දෙයක් තුලින් තමයි පිරිසුදු ධර්මඥානයක් යම් කෙනෙකුට ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ කාරණේ හරීම වටිනවා. අපි ධර්මාවබෝධය කරන්න කැමති නම් හොඳට ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ මතකයේ දරාගෙන ඒ ධර්මයේ අර්ථ නුවණින් විමස ඒ ධර්මයේ සජ්ජායනා කර ඒ ධර්මයේ අප්‍රකට තැන් ප්‍රකට කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ආන් ඒකත් මාර්ගඵල අවබෝධයක සිහින දකින කෙනෙකුට දියුණු කරගත යුතු ගුණාංගයක් විදිහට අපගේ නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟට පින්වත්නි අපගේ නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා මේවර ඉබ්බාගේ එක් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නේ. මිලිඳු රජුව අසා සිටින ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේවර ඉබ්බාගේ එක් අංගය ගැනීම කියන්නේ කුමක්ද? මහරජාණෙනි මේවර ඉබ්බා ජලයට බයය. ජලයෙන් බැහැරවම හැසිරෙයි. ඔහුගේ ජලය වර්ජනය කිරීම හේතුවෙන් ආයුෂයෙන් නොපිරියෙයි. එතකොට දැන් අපි සාමාන්‍ය ඉබ්බෝ ගැන කතා කළා. ඉබ්බාගේ ස්වභාවය තමයි ජලයේම තමයි වාසස්ථානය කරගෙන ඉන්නේ. ඉබ්බා ජලයට බොහොම කැමතියි. හැබැයි මේවර ඉබ්බාගේ ස්වභාවය තමයි ඒ ඉබ්බා ජලයට බයයි. එයා ගොඩ බිමේ තමයි වාසය කරන්නේ. ජලය වර්ජනය කරනවා. ඒක නිසාම ඒ ඉබ්බාගේ ආයුෂ පිරෙන්නේ ආයුෂ වැඩෙනවා. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා එසේම මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ප්‍රමාද වීමේ බය දැකීමෙන් යුක්ත විය යුත්තේය. මේවර ඉබ්බා ජලයට බයයි වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා බය වෙන්න ඕන කියනවා ප්‍රමාදයට. අප්‍රමාදයේ ගුණ විශේෂයෙන් දැකගත යුත්තේය. එකල්හි ප්‍රමාදයේ බයට පත්වීම හේතුවෙන් ශ්‍රමණ ගුණයෙන් නොපිරිහෙන්නේය. නිවනට ලංව සිටින්නේය. මහරජාණෙනි මේවර ඉබ්බාගේ මේ එක් අංගය ගත යුත්තේය. මහරජාණෙනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් ධම්මපදයේදී මේ වදාරන ලද්දේය. අප්‍රමාදයේ ඇලී වසව. ප්‍රමාදයේ බය දකිමින් සිටින භික්ෂුව පිරිහීමට සුදුසු නොවේ. නිවන සමීපෙහිම සිටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී වදාළ ගාථාවකුත් අපගේ නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාරනවා. එතකොට එහෙනම් මේවර ඉබ්බා ජලයට බයයි වගේ ජලය මගහරිනවා ජලය වර්ජනය කරනවා වගේම මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ප්‍රමාදයට බය වෙන්න ඕනේ. ප්‍රමාදයේ දැකලා තැති ගන්න ඕනේ. එතකොට මේවර ඉබ්බා ජලයට බය වෙලා ජලය වර්ජනය කරද්දී ආයුෂ නොපිරිහිනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ප්‍රමාදයේ බය දැක්කට පස්සේ ශ්‍රමණ ගුණයෙන් පිරෙන්නේ නැහැ කියනවා. නිවනට ලං වෙනවා කියනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තරම් ප්‍රමාදය වර්ණනා කරපු වෙනත් කෙනෙක් මේ වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් වෙන ලෝකේ හොයාගන්න බෑ. ශාස්ත්‍රඥ වහන්සේ විවිධාකාර විදිහට මේ අප්‍රමාදී ජීවිතයේ තියෙන වටිනාකම ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා තියෙනවා. බලන්න මේ දේශනාවේ නම සද්ධා සූත්‍රය. එදා බොහෝ සතුල්ලප කායික කියන දෙවිවරු රැය පහන් වෙන වෙලාවේ මුළු මහත් ජේතවනාරාමේම ඒකාලෝක කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ඒ දෙවියෙක් භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ගාථාවක් පැවසුවා. ශ්‍රද්ධාව තමයි මිනිස්යාගේ දෙවැන්නා වන්නේ. අන්න බලන්න දැන් සමහර දේශනාවල තියෙනවා මේ මිනිස්යාගේ දෙවැන්නා වන්නේ තණ්හාවයි කියලා. එතකොට සසරට යන සත්‍යයාගේ දෙවැන්නා තණ්හාවයි. සසර දුකින් නිදහස් වෙන කෙනාගේ දෙවැන්නා ශ්‍රද්ධාවයි. ඉතින් ශ්‍රද්ධාව නැති බව යම්ෙක් තුල පිහිටලා නැත්තම් ඔහු කීර්තියටපත් වෙනවා. යම් කෙනෙක් තුල හොඳට ශ්‍රද්ධාව තියෙනවා නම් එයාගේ ගුණරාවය මේ දෙවි මිනිසුන් අතර පැතිර යනවා. පිරිවර සම්පත් ඇති වෙනවා. බලන්න ශ්‍රද්ධාවේ ප්‍රතිලාභයක් තමයි බොහෝ පරිවාර සම්පත් ලැබෙනවා. ඔහු ශරීරයේ ඇතහැරියම ස්වර්ගයේ උපදිනවා. සුගතියේ ඉපදීමත් ශ්‍රද්ධාවේ තියෙන ආනිසංසයක්. එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ සමීපේ මෙන්න මෙහෙම ගාතාවක් කියනවා. බලන්න මේ දෙවිවරුත් මේ ධර්මයේ තියලා තියෙන තමන් තුළ තියෙන ශ්‍රද්ධාව නිසා නොඑක් විදිහට මේ ධර්මයට ප්‍රශංසා කරලා භාග්‍යතුන් වහන්සේ හැමේ නොඑක් විදිහට ධර්මයේ කියනවා.
ඒ දෙවියා කියනවා ක්‍රෝධය අතහරින්න ඕන. මාන්නය විශේෂයෙන්ම දුරු කරන්න ඕන. හැම බන්ධනයක්ම ඉක්මවා යන්න ඕන. නාම රූප දෙකේ නොයැලෙන කෙලෙස් රහිත ඒ රහතන් වහන්සේ තුලට කෙලෙස් පැමිණෙන්නේ කියලා ඒ දෙවියා කියා සිටියා. ඊළඟට කියන බාල වූ ප්‍රඥා රහිත වූ සාමාන්‍ය ජනතාව ඉන්නේ ප්‍රමාදයෙන්මයි. අන්න බලන්න. එහෙනම් ප්‍රමාදීව සිටින්නේ බාල ප්‍රඥාව නැති මිනිස්සු තමයි ප්‍රමාදීව වාසය කරන්නේ. ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නේ ශ්‍රේෂ්ඨ ධනයක් රකින්නවා වගේ. අපි හිතමු කෙනෙකුට ශ්‍රේෂ්ඨ ධනයක් තියෙනවා කියලා. එයා මොකද කරන්නේ? නිතර කල්පනා කරනවා මේ ධනෙ ආරක්ෂා කරගන්න. අන්න ඒ වගේ කියනෝ ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව රකින්නේ ශ්‍රේෂ්ඨ ධනයක් රකින්න වගේ කියනවා. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. කාමාශාවේ ඇලී වාසය කරන්න හොඳ නැහැ. අප්‍රමාදීව ධ්‍යාන වඩනකොට ඔහු පරම සැපයටපත් වෙනවා කියලා කියනවා. එතකොට එහෙනම් පින්වත්නි මේ අප්‍රමාදී බව කියන්නේ ජීවිතයට හරිය උපකාරක ගුණයක්. බලන්න මේ දේශනාව තවදුරටත් මේ අප්‍රමාදී භවයේ වටිනාකම ගැන භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. දවසක් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. පැමිණලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා කියා සිටියා ස්වාමීනි යම් ධර්මයක් මෙලව යහපතත් පරලොව යහපතත් දෙලොවම යහපතක් ඇති කරයි නම් එබඳු එකම එක ධර්මයක් තියෙනවද ඇහුවා. යම් ධර්මයක් නිසා මෙලොව යහපතත් පරලොව යහපතක් ඇති වෙනවා නම් එවැනි ධර්මයක් ලෝකේ තියෙනවද ඇහුවා. පින්වත් මහරජ යම් ධර්මයක් මෙලොව යහපතත් පරලොව යහපතත් කියන මේ දෙලොවම යහපත සලසනවා නම් එබඳු එකම එක ධර්මයක් ලෝකේ තියෙනවා කිව්වා. එතකොට කොසල් රජතුමා අසා සිටියා ස්වාමීනි යම් ධර්මයක් මෙලොව යහපතත් පරලොව යහපතත් කියන මේ දෙලොවම යහපත ඇති කරනවා නම් ඒ එකම එක ධර්මයේ කුමක්ද කියලා අසා සිටියා. ඒ වෙලාවේ බුදුරජාන්සේ කියා සිටිනවා පින්වත් මහරජ යම් ධර්මයක් මෙලොව යහපතත් පරලොව යහපතත් කියන දෙලොවම යහපත ඇති කරනවා නම් අන්නේ එකම එක ධර්මයේ තමයි අප්‍රමාදය. අන්න බලන්න. අප්‍රමාදයේ තුල තමයි මෙලොවත් පරලොවත් යහපත ඇති වෙන්නේ. පින්වත් මහරජ ඇවිද යන සතුන්ගේ පහසටහන් ඔක්කොම ඇතකුගේ පහසටහන තුලට දාන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ එහෙනම් ඒ පහසටහන් අතර විශාලත්වයෙන් අග්‍ර වෙන්නේ ඇතාගේ පහසටහනයි. මහරජ අන්න ඒ විදිහටමයි යම් ධර්මයක් මෙලොව යහපතත් පරලොව යහපතත් කියන දෙලොවම යහපත හදනවා නම් ඒ එකම එක ධර්මයේ අප්‍රමාදයයි කියලා බුදුරජාන්සේ වදාලා. ඊළඟට බුදුරජාන්සේ වදාරනවා ආයුෂත් නිරෝගීකමත් ඇඟපතේ පෙනුමත් සුගතියත් උසස් කුලයක ඉපදීමත් උදාර වූ නොඒක ආකාරයේ සිත්තලවන්නා වූ දේ කැමැති කෙනා විසින් පුණ්‍ය ක්‍රියාවල අප්‍රමාදී වෙන්න ඕන. නුවණැත්තෝ ප්‍රශංසා කරන්නේ ඒකටයි. අන්න බලන්න එහෙනම් ලෞකික දේවල් ලැබෙන්නේත් අප්‍රමාදී කෙනාට. ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ අප්‍රමාදී කෙනාට. මොනවද? ආයුෂ හැමෝම කැමති කන්නේ ආයුෂ. නිරෝගීකම, ඇඟේ පතේ පෙනුම, සුගතියේ උපත, උසස් කුලයක ඉපදීම ආදී මේ නොයෙක් උදාර වූ සිත්තල්වන්නා වූ සැප ඇති වෙන දේවල් ලැබෙන්නේ අප්‍රමාදී කෙනාට කියනවා. අප්‍රමාදී වූ නුවණැත්තා මෙලොව යම් යහපතක් ඇතනම් ඒකත් පරලොව යම් යහපතක් ඇතනම් ඒකත් කියන මේ දෙලොවම යහපත ලබා ගන්නවා කියනවා. තමන්ගේ යහපත ඇති කරගන්නා ඒ වීරියවන්ත කෙනාටයි නුවණැත්තා කියලා කියන්නේ කියනවා. එතකොට යම් කෙනෙක් මේ කෙලෙස් එක්කම නම් ඉන්නේ, අකුසල් එක්කම නම් ඉන්නේ, කුසල් දහම් ජීවිතේ දියුණු කරගන්න නැත්තම් ප්‍රමාදීව නම් ඉන්නේ, අප්‍රමාදී නැත්තම් එයාට කොච්චර පොතේ පතේ දැනුමක් තිබ්බත් එයා නුවණැත්තෙක් විදියට සලකන්නේ. මේ ධර්ම විනයේ නුවණැත්තා ප්‍රඥාවන්ත කෙනා කියලා සලකන්නේ අප්‍රමාදී කෙනාට, වීරියවන්ත කෙනාට, මොහොතක්වත් අපතේ මේ කාලේ අපතේ නොයවන කෙනාට. මොකද පින්වත්නි අපේ ජීවිතේ මොහොතෙන් මොහොත මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න තියෙන කාලය අපිට අහිමි වෙලා යනවා. ධර්මයේ හැසිරෙන්න තියෙන කාලය අපිට අහිමි වෙලා යනවා.
එතකොට ඒ කාලේ නිකරුණේ ගත කරලා දානවා නම් ප්‍රමාදීව වාසය කරනවා නම් ඒක නුවණැත්තෙගේ ස්වභාවයක් නෙවෙයි. නුවණැත්තා මොකද කරන්නේ? ගතවන හැම මොහොතක්ම හැම දවසක්ම ප්‍රයෝජනෙට ගන්නවා. තමාගේ යහපත පිණිසත් අන් අයගේ යහපත පිණිසත් ඒ කාලේ යොදවනවා. ආන් ඒ කෙනාටයි සාසුන් වහන්සේ අප්‍රමාදී කෙනා කියලා වදාළේ. එහෙනම් මේවර ඉබ්බා ජලය වර්ජනය කරනවා වගේ ජලය දකින්නකොට තැති ගන්නවා බයටපත් වෙනවා වගේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ප්‍රමාදී බව දකින්නකොට බය වෙන්න කියනවා. තැති ගන්න කියනවා. එතකොට මේවර ඉබ්බා ජලය වර්ජනය කිරීම හේතුවෙන් ඔහුගේ ආයුෂ පිරෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි අප්‍රමාදීව සිටින ප්‍රමාදයේ බැහැර කරපු ශ්‍රාවකයාගේ ශ්‍රමණ ගුණ පිරෙන්නේ නැහැ කියනවා. කොච්චර ලස්සනද පින්වත්නි මේවා මේ උපමා ඇසුරින් කියනකොට හොඳට තේරෙනවා අපිට මේ කාරණේ තමයි මේ කියන්නේ කියලා. ඒකයි අපගේ නාගසේන මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ විවිධ උපමා අනුසාරයෙන්ම මේ කාරණා අපට පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම පින්වත්නි බලන්න භාග්‍යතුන් වහන්සේ මේ අප්‍රමාදය කියන කාරණා ප්‍රශංසා කරලා තියෙන විදිහ මහණෙනි පා රහිත වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූප ලෝකයේ සිටින්නා වූ හෝ අරූප ලෝකයේ සිටින්නා වූ හෝ ඒ වගේම සංඥා ඇත්තා වූ සංඥා නැත්තා වූ හෝ නේව සංඥා නාසඤ්ඤී වූ හෝ යම්තාක් සත්වයෝ සිටිනවද ඒ සත්වයන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියනවා. ආන් ඒ වගේ මහණෙනි යම් කිසි කුසල් දහම් ඇද්ද ඒ සියලු කුසල් දහම් අප්‍රමාදයේ මුල් කොට ඇත්තේය. අප්‍රමාදයේ වටා එක්වන්නේය. ඒ කුසල් දහම් වලට අප්‍රමාදයේ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නේ යන කරුණ අප්‍රමාදී භික්ෂුව විසින් කැමැති යුත්තේ කියලා වදාරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යම්සේ උස් මුදුන් ඇති නිවසක යම්කිසි පරාල වෙත්නම් ඒ සියලු පරාල මුදුනට ගියේ කියන මුදුනට නැමී ඇත්තේය. මුදුන හා එකතු ඇත්තේය. මුදුන ඒ පරාලයන්ට අග්‍රයයි කියනු ලැබේ. ආන් ඒ වගේ කියන යම්තා කුසල් දහම් තියනවද ඒ සියලු කුසල් දහම් වලට අප්‍රමාදයේ අග්‍රයි කියනවා. අප්‍රමාදයේ තමයි මුල් වෙන්නේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මහණෙනි යම් කිසි අරටු වල සුවඳක් ඇද්ද ඒ අරටු සුවඳ අතර රත් සඳුන් අරටුවේ සුවඳ කියන අග්‍ර වෙන්නේ. ඒ වගේ යම්තා කුසල් දහම් තියනවද ඒ කුසල් දහම් අතර අප්‍රමාදී බවයි අග්‍ර වෙන්නේ කියනවා. ඒ වගේම යම් කිසි මල් සුවඳක් ඇද්ද ඒ මල් සුවඳවල් අතර දෑ සමන් මලේ සුවඳයි අග්‍ර වෙන්නේ කියනවා. ඒ වගේ යම්තා කුසල් දහම් ඇද්ද ඒ කුසල් දහම් අතර අප්‍රමාදී බවයි අග්‍ර වෙන්නේ කියනවා. ඒ වගේම යම් කිසි පුංචි පුංචි රජවරු ප්‍රාදේශීය රජවරු ඉන්නවා කියනවා. ඒ රජවරුන් අතර සක්විති රජතුමයි අග්‍ර වෙන්නේ කියනවා. සක්විති රජතුමාට අනුව තමයි අනිත් සියලුම රජවරු සිටින්නේ. ඒ වගේ යම්තා කුසල් දහම් ලෝකයේ තියෙනවද ඒ අතර අප්‍රමාදී බව තමයි අග්‍ර වෙන්නේ කියනවා. ඊළඟට මේ ලෝකේ නොයෙක් අහසේ තරු පායනවා. ඒ තරු අතල සඳ එළියේ ආලෝකයෙන් ඒ තරුවල ආලෝකයේ සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් නැහැ කියනවා. ආන් ඒ වගේ තමයි එතන සඳ එළිය අග්‍ර වෙන්නේ යම්සේ දෙසේම මේ අප්‍රමාදී බව තියෙනද යම්තා කුසල් දහම් අතර ඒ අප්‍රමාදී බවයි අග්‍ර වෙන්නේ කියනවා. ඊළඟට සරත් කාලේ වලාකුළු පහව ගිය අහසේ නැගී දිලෙන මේ හිරු මණ්ඩල නැගෙනකොට සම්පූර්ණ අන්ධකාරය දුර වෙලා යනවා කියනවා. ආන් ඒ වගේ කියනවා මේ යම්තා කුසල් දහම් තියනවද ඒ අතර අප්‍රමාදී බවම අග්‍රයි කියනවා. ඊළඟට මේ ලෝකේ යම්තාක් වස්ත්‍ර තියනවද ඒවා අතර කසී වස්ත්‍රය තියනවා අග්‍ර වෙන්නේ. මහණෙනි අන්න ඒ වගේම තමයි යම්කිසි කුසල් දහම් මැද්ද යම්කිසි කුසල් දහම් අප්‍රමාදයේ ඒ සියලු කුසල් දහම් අප්‍රමාදයේ මුල් කොට ඇත්තේය. අප්‍රමාදයේ වටා එක්වන්නේය. ඒ කුසල් දහම් වලට අප්‍රමාදයේ අග්‍රයයි කියනු ලැබේ. ඒතර යම් කෙනෙක් පිනක් කරනවා නම් කුසලයක් කරනවා නම් ඒක අප්‍රමාදී බව මුල් වෙලායි කරන්නේ. කුසීතකම ප්‍රමාදී බව මුල් වෙලා නෙවෙයි
යම් කෙනෙක් කුසලයක් පිනක් කරන්නේ. අප්‍රමාදී ශ්‍රාවකයාම තමයි අප්‍රමාදීව කුසල් දහම් වඩන්නේ. එතකොට බුදුරජාණන්සේ වදාරනවා ඒ නිසා මේ අප්‍රමාදී බව කියන්නේ ශ්‍රේෂ්ඨ ධනයක් රකින්නවා වගේ ආරක්ෂා කළ යුතු දෙයක්. මෙලොව යම් යහපතක් ඇද්ද පරලොව යම් යහපතක් ඇද්ද ඒ සියලු යහපත උදා කරන්නේ අප්‍රමාදී බව නිසා. අප්‍රමාදී බව ඇති කරගන්න පින්වත්නි බොහෝ උපකාර වෙනවා මරණ සතිය වැඩි වීම. නිතර නිතර සිහි කරන්න ඕන මට ටික කලයි ජීවත් වෙන්න තියෙන්නේ. ඊටාම සුළු කාලයකින් මට මේ මනුස්ස ලෝකේ අතහැර දාලා යන්න වෙනවා. පින්වත්නි තව අවුරුදු 125ක් යනකොට මේ ලෝකේ කෝටි 750ක් ජනගහන ඉන්නවා එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සියලු දෙනාම මහ පොළොවට පස් වෙලා යනවා. මීට අවුරුදු 125කට උඩදී අපි කෝටි 750 එක්කෙනෙක්වත් හිටියෙත් නැහැ. තව අවුරුදු 125කට පස්සේ ඉන්නෙත් නැහැ. එහෙනම් එච්චරකට පුංචි කාලයකට තමයි අපි මේ මනුස්ස ලෝකේ ඉන්නේ. අපි අතර ඉන්නවා ධනවත් අය, අපි අතර ඉන්නවා බලවත් අය, අපි අතර ඉන්නවා ප්‍රසිද්ධ අය, අපි අතර ඉන්නවා ලස්සන අය. මේ සෑම දෙනෙක්ම තව අවුරුදු 125ක් යනකොට මරණයටපත් වෙනවා. අපි දන්නේ 125ක් කිව්වට තව මේ මාසයේදී ජීවත් වෙන්න තියෙන කියලා. ටික කලයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ විදිහට ජීවිතයේ తాවකාලික බව අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා කියලා සිහි කරොත් එහෙම එයා වටිනා දේවල් විතරක් රැස් කරගන්න මහන්සි ගන්නවා. අප්‍රමාදී වෙනවා. ප්‍රමාදයේ බය දකින්නවා. ප්‍රමාදයේ ඇලී ගලී වාසය කරලා මං නිකම්ම මරණයටපත් වුණොත් මං කොහේ ඉපදෙයිද කියලා බය වෙනවා. ඒ නිසා නිතර නිතර මරණ සති සංඥාව වඩන්න ඕනේ. ආන් ඒක අප්‍රමාදී බව දියුණු කරගන්න හේතු වෙනවා. ඒක ශ්‍රමණේක් නම් ශ්‍රමණේක්ගේ ශ්‍රමණ ගුණ දියුණු වීම පිණිස නොපිරීම පිණිස හේතු වෙනවා. ගිහි පින්වතෙක්ගේ නම් ඒ ගිහින් පින්වතෙක් සතු යම් ගුණාංග තියනවද ආන් ඒ වාගේ නොපිරීම පිණිස ඒක හේතුපකාර වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ විදිහට මේවර ඉබ්බාගෙන් ගත යුතු පළවෙනි එක්කංගේ ඉගෙනගෙන ඒ අප්‍රමාදී බව අපේ ජීවිතේ දියුණු කරගන්න අපි උත්සාහ කරන්න ඕන. පින්වත්නි අද දවසේ අපට નિયમિત කාල වේලාව අවසන් වෙනවා. ඉතින් ඊළඟ වැඩසටහනේදී අපි තවදුරටත් මහවණයෙන් ගත යුතු අංග පිළිබඳව කතා කරන අදහසින් අද දවසේ වැඩසටහනට නිමවටපත් කරනවා. අද දවසේත් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මියෝ පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සීල පුණ්‍ය ධර්මයන් මීට වසර 30කට ඉහතදී මිය පරලෝකීය RMG රත්නායක පියාණන්ට වසර 28කට ඉහතදී මිය පරලෝකීය චන්ද්‍රපාල බණ්ඩාර සෝහිරා ඇතුළු අද දවසේ විකාශන දායකත්වයේ දරන සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් මෙවර අපස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා 2021 වසරේදී පෙනී සිටින පියුමි ප්‍රවීණා දියණියට ඒ වගේම සඳලි පියුමි ප්‍රවීණා සඳලි තිසරු යසිරු නෙතුලි යන දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දරුවන්ට ඊටාම සුවසේ විභාගයට පෙනී සිටිලා උසස් විදිහට ඒ විභාග සමර්ථ වෙන්න, ඒ වගේම ඒ අනාගත අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට සියලු වාසනාව ලැබේවා. ගෞතම බුදු සසුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන්න ඒ පින්වන්ත දරුවන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම KM ගුණපාල බණ්ඩායර කියන මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම එතුමා 47 වන ජන්මදිනයේ අද දිනේදී සමරනවා. ඒ වගේම ගයානී, ගිහානී, රමණී, දහනායක, සෙත්මල්, චන්දන, මානෙල්, ආර්යසේන යන
මහත්මීට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ විකාශන දායකත්වයේ දරන ප්‍රවීණා ගලබැද්ද මොනරාගල යන ලිපිනේ පදිංචි දයානී මදුෂිකා මහත්මිය සහ ගුණපාල බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නන් අයුරින් මේ පින්වතුන්ට උපකාර කළ දායකත්වයේ දරූ සියලු දෙනාටත් ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.